ආයුබෝවන් දරුවනේ දැන් අප සූදානම් වන්නේ 11 වෙනි ශ්‍රේණියේ 12 වෙනි පාඩම විද්‍යුත් රසායනය පිළිබඳව පාඩමේ තවත් කොටසක් පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. ඔබ දන්නවා පසුගිය පාඩමේදී අපි ඔබ සමග සාකච්ඡා කරමින් සිටියේ සරල කෝෂයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. අපි අද තවදුරටත් සරල කෝෂ වර්ග සහ සරල කෝෂ වල ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔබට මතකයි වෝල්ටා තැනු සරල කෝෂය. වෝල්ටාගේ සරල කෝෂය නැත්නම් සරල වෝල්ටීය කෝෂය කියලාත් අපි හඳුන්වනවා. වෝල්ටාගේ සරල කෝෂයේ තිබුණු ද්‍රව්‍ය මොනවාද? ඔබට මතක ඇති. වෝල්ටාගේ සරල කෝෂයේ තිබුණු ද්‍රාවණයේ විදිහට තිබුණේ තනුක සල්ෆියුරික් අම්ලය. ඒ වගේම එහි ගිල්වන ලෝහ තහඩු දෙක වශයෙන් තිබුණේ සිංක් තහඩුවක් සහ කොපර් තහඩුවක්. නැත්නම් තඹ තහඩුවක්. සිංක් සහ කොපර්. හොඳයි. එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔබ මම හිතනවා පසුගිය පාඩමේදීත් ඔබ සමග සාකච්ඡා කරා. අපි බලමු තවදුරටත් ඒ ක්‍රියාකාරීත්වය ඔබට අවබෝධ වෙලාද කියන එක. මෙහි දැක්වෙන්නේ වෝල්ටාගේ සරල කෝෂය. බලන්න මේ කෝෂයේ සල්ෆියුරික් අම්ලය තියෙනවා. ඒ වගේම සිංක් තහඩුවක් සහ කොපර් තහඩුවක් තියෙනවා. මේ සිංක් තහඩුව සහ කොපර් තහඩුව බාහිර සන්නායකයකින් යා කරලා තියෙනවා. සම්බන්ධ කරලා තියෙනවා. එම් සම්බන්ධ කරයින් පස්සේ ඒ කම්බිය ඔස්සේ ඉලෙක්ට්‍රෝන ගලා යාමක් සිදු වෙනවා. ඔබ දන්නවා මේ සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව මොනවද කියලා. සිංක් තහඩුව මත සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඉහළින් දැක්වෙනවා. කොපර් තහඩුව මත සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව පහළින් දැක්වෙනවා. මෙහිදී ඔබට මතක ඇති සිංක් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාවේදී අපි මේ විදිහට සම්පූර්ණයෙන් මේ ප්‍රතික්‍රියාව දක්වනවා. පැවති ආකාරයත් එක්ක ඒ කියන්නේ පවතින ආකාරයේ ඝන වශයෙන්ද ජලීයවද කියන එක. ඒවා සඳහන් කළ යුතුයි ප්‍රතික්‍රියාවේ. ඉතින් මේ තමයි නිවැරදිවම දක්වන ආකාරය. සිංක් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට කොපර් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව අපට මේ විදිහට දක්වන්න පුළුවන් හයිඩ්‍රජන් නිපදවීමේ නැත්නම් හයිඩ්‍රජන් සෑදීමේ ක්‍රියාව. එතකොට අපි කෝෂයක් පිළිබඳව කතා කරනකොට එහි සිදුවන සම්පූර්ණ අයනික ප්‍රතික්‍රියාව කියලා කියන්නේ මේ ක්‍රියාවන් දෙකේම එකතුව. එක් තහඩුවක් මත සිදුවන ක්‍රියාවයි අනෙක් තහඩුව මත සිදුවන ක්‍රියාවයි ඒ ක්‍රියාවන් දෙකේම එකතුව තමයි සම්පූර්ණ ප්‍රතික්‍රියාව විදියට අපි සලකන්නේ. අපි සම්පූර්ණ අයනික ප්‍රතික්‍රියාව කියලා මේ දක්වනවා. ඔබට පෙන්වනවා ඔබේ වම් අත පැත්තේ තියෙනවා සිංක් ඝන වශයෙන් පවතින සිංක් සහ හයිඩ්‍රජන් අයන. සල්ෆියුරික් අම්ලයේ තිබුණු හයිඩ්‍රජන් අයන. ඉතින් අවසානයේදී ප්‍රතික්‍රියාව අවසානයේදී අපට ලැබෙන්නේ සිංක් අයන බවට පත් වෙලා ද්‍රාවණගත වීම සහ හයිඩ්‍රජන් වායුව සෑදීම. ඉතින් මේ තමයි ඇත්තෙන්ම සිදුවන සම්පූර්ණ ක්‍රියාව. සිංක් දියවීම මෙහි පේනී යනවා. ඒ වගේම හයිඩ්‍රජන් අණු සෑදීමත් අපිට මෙහි දැක්වෙනවා. ඉතින් මේ ක්‍රියාවන් දෙක සම්පූර්ණ අයනික ප්‍රතික්‍රියාවක් තුළ ඇතුළත් කරන්න පුළුවන් ඔය ආකාරයට. ඊළඟට සිංක් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව අපි සඳහන් කළ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ ක්‍රියාවක්. ඉතින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ ක්‍රියාවක් නිසා අපි ඒක ඔක්සිකරණයක් කියලා කියනවා. යම් කිසි ද්‍රව්‍යයකින් යම් පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා යනවනම් එය අපි ඔක්සිකරණය වීමක් විදිහට හඳුන්වනවා. එතකොට සිංක් තහඩුව මත සිදු වෙලා තියෙන්නේ ඔක්සිකරණ ක්‍රියාවක්. සිංක් තහඩුව මත ඉලෙක්ට්‍රෝන ඉවත් වීමේ ප්‍රතික්‍රියාවක් සිදු වෙනවනේ. එය අපි ඔක්සිකරණය වීමක් විදිහට කියනවා. ඊළඟට කොපර් තහඩුව අසල සිදුවන ප්‍රතික්‍රියාව ඔබට මතකයි. කොපර් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව හයිඩ්‍රජන් සෑදීමේ ක්‍රියාව. ද්‍රාවණයේ තිබූ
හයිඩ්‍රජන් අයන කොපර් තහඩුව අසලට පැමිණ ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් පරමාණු සහ අණු බවට පත්වීමේ ක්‍රියාව. එය අපි කොපර් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව විදිහට කියනවා. එහිදී සිදුවන්නේ ඔබට පැහැදිලි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ක්‍රියාවක්. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ක්‍රියාවක්. ඉතින් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියා අපි කියන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. මෙහිදී සිදුවන්නේ ඔක්සිහරණයක්. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් කියන්නේ ඔක්සිහරණයක් කියලායි අපි කියන්නේ. ඉතින් එහෙමනම් කොපර් තහඩුව මත සිදුවෙන්නේ ඔක්සිහරණයක්. කොපර් තහඩුව මත සිදුවන්නේ ඔක්සිහරණයක්. එතකොට නැවතත් අපි සිංක් තහඩුව අසල සිදුවන ප්‍රතික්‍රියාව සැලකිල්ලට ගත්තොත් සිංක් දියවීමේ ක්‍රියාව, ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක්, ඔක්සිකරණයක්. එතකොට සිංක් තහඩුව මත සිදුවන ඔක්සිකරණය, ඔක්සිකරණයේ සිදුවන ඒ තහඩුව ඇනෝඩය කියලා අපි හඳුන්වනවා. ඔක්සිකරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය විදියට අපි සලකනවා. එහෙමනම් මේ සරල කෝෂයේ ඇනෝඩය කියලා අපි හඳුන්වන්නේ සිංක් තහඩුව. සරල කෝෂයේ ඇනෝඩය වෙන්නේ සිංක් තහඩුව. හොඳයි අපි බලමු ඔක්සිකරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩය කියවෝ. ඒ කියන්නේ සිංක් තහඩුව ඇනෝඩය කියන එක අපි සඳහන් කළා. ඇනෝඩය අසල සිදුවන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලාත් අපි කියනවා. ඇනෝඩය ළඟ සිදුවන ක්‍රියාව මොකක්ද කියලා ඇහුවොත් අපිට කියන්න වෙන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව තමයි එතන සිදුවෙන්නේ කියලා. ඔක්සිකරණය වීමේ නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ, ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ප්‍රතික්‍රියාව තමයි සිංක් තහඩුව මත සිදුවෙන්නේ. අපි ඒකට කියනවා ඇනෝඩය අසල සිදුවන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියලා. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ක්‍රියාව. සිංක් තහඩුව මත සිදුවන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි. සිංක් තහඩුව මත සිදුවන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි. එතකොට දැන් මේ පිටවන ඉලෙක්ට්‍රෝන ඔබ දන්නවා සිංක් තහඩුව මත රැස් වෙන බව. සිංක් අයන සෑදීමේදී පිටවන ඉලෙක්ට්‍රෝන ඒ තහඩුව මතම රැස් වෙනවා. එහෙමනම් ඒ සිංක් තහඩුව ඍණ ලෙස ආරෝපණය වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන වලට තියෙන්නේ ඍණ ආරෝපණය. ඒ නිසා සිංක් තහඩුව ඍණ ලෙස ආරෝපණය වෙනවා. ඒ නිසා අපි කියනවා සිංක් තහඩුව කෝෂයේ ඍණ අග්‍රය කියලා. සිංක් තහඩුව කෝෂයේ ඍණ අග්‍රය විදියට අපි හඳුන්වනවා. ඒ වගේම කොපර් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව අපි සැලකුවොත් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ක්‍රියාවක්. හයිඩ්‍රජන් පරමාණු සෑදීමේදී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වෙනවා. ඒ කියන්නේ ඔක්සිහරණයක් සිදු වෙනවා. කොපර් තහඩුව මත සිදුවෙන්නේ ඔක්සිහරණයක්. ඉතින් එතකොට අපි කියනවා ඔක්සිහරණයේ සිදුවන තහඩුව කැතෝඩයයි කියලා. ඔක්සිහරණයක් සිදුවන තැනට අපි කියනවා කැතෝඩය කියලා. එහෙමනම් මේ සරල කෝෂයේ කැතෝඩය කොපර් තහඩුව වෙනවා. සරල කෝෂයේ කැතෝඩය කොපර් තහඩුව වෙනවා. ඊළඟට කොපර් තහඩුව සිංක් තහඩුවට සාපේක්ෂව ධන ආරෝපණයක් දරනවා. කොපර් තහඩුව සිංක් තහඩුවට සාපේක්ෂව ධන ආරෝපණයක් දරනවා. මේ ආකාරයට සරල කෝෂයේ ධන අග්‍රය ලෙස අපි කොපර් තහඩුවත් ඍණ අග්‍රය ලෙස සිංක් තහඩුවත් අපි සඳහන් කරනවා. සරල කෝෂයේ ධන අග්‍රය කොපර් තහඩුව, ඒ වගේම ඍණ අග්‍රය වෙන්නේ සිංක් තහඩුව. හොඳ අපි දැන් ප්‍රශ්නයකට යමු. ඔක්සිකරණය යනු පරමාණුවකින් ප්‍රෝටෝන ඉවත් වීමයි. පරමාණුවකින් නියුට්‍රෝන ඉවත් වීමයි. පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමයි. පරමාණුවකින් ප්‍රෝටෝන හෝ ඉලෙක්ට්‍රෝන ඉවත් වීමයි. ඔබට පහසුවෙන් පිළිතුරට යන්න පුළුවන් වෙයි. ඔක්සිකරණය යනු මම හිතනවා ඔබ පහසුවෙන් පිළිතුරු තෝරා ගන්න ඇති. අපි කෝෂ පිළිබඳව කතා කරනකොට කිව්වා පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම තමයි ඔක්සිකරණය කියන්නේ. ඔක්සිකරණය කියන්නේ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා යාම. එතකොට ඔක්සිහරණය කියන්නේ පරමාණුවක් නැත්නම් අයනයක් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වුණා නම් එය
අපි කියනවා ඔක්සිහරණයක් කියලා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඔක්සිහරණයයි, ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ඔක්සිකරණයයි. හොඳයි, අපි දැන් සරල කෝෂය පිළිබඳව වෝල්ටාගේ සරල කෝෂය පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරා. ඉතින් ඒ වගේම මම කලිනුත් ඔබට සඳහන් කළා අපිට සිංක් කොපර් කියන ලෝහ දෙකකින් පමණක් නෙවෙයි වෙනත් ලෝහ යොදාගෙනත් අපිට සරල කෝෂ නිර්මාණය කරන්න පුළුවන්. වෙනත් කෝෂත් මේ සඳහා යොදා ගන්න පුළුවන්. දැන් එවැනි අවස්ථාවක් තමයි ඔබට මේ පසුබිමේ දැක්වෙන්නේ. මේ සඳහා අපි යොදාගත් ලෝහ දෙක මොකක්ද? අයන් සහ කොපර්. ඒ කියන්නේ යකඩ සහ තඹ. යකඩ තහඩුවක් සහ තඹ තහඩුවක් යොදා ගනිමින් අපිට කෝෂයක් නිර්මාණය කරන්න පුළුවන්. සල්ෆියුරික් අම්ලයේ, තනුක සල්ෆියුරික් අම්ලයේ මේ විදිහට ඒ තහඩු දෙක බහ තියලා අපි බාහිරව සම්බන්ධ කළොතින් කම්බියකින් අපිට ඒ සන්නායකේ හරහා විදුලි ධාරාවක් ගලා යන බව හඳුනා ගන්න පුළුවන්. බල්බයක් සවි කරලා බලන්න පුළුවන්, LED එකක් සවි කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ගැල්වනෝමීටරයක්, ඇමීටරයක්, ඒ වගේ මිලිඇමීටරයක් වැනි විද්‍යුතයට සංවේදී උපකරණයක් යොදාගෙන විදුලි ධාරාවක් ලැබෙන බව අපිට අනාවරණය කරගන්න පුළුවන්. ඔබටත් ඉතා පහසුවෙන් මෙවැනි කෝෂයක් හදාගන්න පුළුවන්. මෙවැනි කෝෂයකින් විශාල ධාරාවක් ලැබෙන්නේ නැත්නම් ඔබේ ඇටුමේ මෙවැනි කෝෂ කීපයක් පදලා ඒවා ශ්‍රේණිගතව සම්බන්ධ කරගන්න. ඒ විට ඔබට වඩාත් විශාල ධාරාවක් ලබා ගන්න පුළුවන්. හොඳයි, මෙහිදී අපි අර කලින් වෝල්ටාගේ සරල කෝෂයේදී විදියටම මෙහි අග්‍ර හඳුනාගත යුතු වෙනවා. මෙහි සිදුවන ක්‍රියාවන් පිළිබඳව අපි දැනගත යුතු වෙනවා. බලන්න මේ ආකාරයට මේ ලෝහ දෙක සම්බන්ධ කරාම සිදුවන දේ. මෙහිදී යකඩ නැත්නම් අයන් දියවි යකඩ අයන බවට පත් වෙලා ද්‍රාවණගත වෙනවා. ද්‍රාවණයට යනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් ඒ යකඩ තහඩුව මත තියලා තමයි ඒ ද්‍රාවණගත වීම සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථයේ ඔස්සේ ගිහින් තම තහඩුවට ගිහින් ඒ තම තහඩුව මතදී එතෙන්න පැමිණෙන හයිඩ්‍රජන් අයන ඒ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී හයිඩ්‍රජන් වායු බුබුලු නිර්මාණය වෙනවා. හයිඩ්‍රජන් වායුව එතන සෑදෙනවා. ඉතින් මේ ක්‍රියාව තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් ඇත්තෙන් අපි මේ ක්‍රියාකාරකම නොකර සිටියත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ ක්‍රියාව සිදුවන ආකාරය. බලන්න යම් කෙනෙකුට කියන්න පුළුවන් මෙහිදී ඇයි තම තහඩුව දිය වෙන්නලා යකඩ තහඩුවේ හයිඩ්‍රජන් බුබුලු සැදෙන්න පුළුවන් නේද කියලා. තම තහඩුව දියවීම සහ යකඩ තහඩුව මත හයිඩ්‍රජන් බුබුලු සෑදීම සිදුවෙනු හැකියයි කියලා. ඇත්තෙම එය සිදු වෙන්න බෑ. ඔබ දන්නවා මේ ලෝහ දෙක මම කලිනුත් කිව්වා, ඔබ සමග සඳහන් කළා සක්‍රියතා ශ්‍රේණිය පිළිබඳව අවබෝධයක් මතකයක් ඔබට තිබිය යුතුයි මේදී. ඔබ දන්නවා සක්‍රියතා ශ්‍රේණියේ වැඩියෙන් සක්‍රිය ලෝහය මෙතන තියෙන ලෝහ දෙකෙන් වඩා සක්‍රිය ලෝහය තමයි දිය වෙන්නේ. එහෙම නැත්නම් ද්‍රාවණගත වෙන්නේ. ඉතින් ඒ අනුව යකඩ ලෝහය ඔබ දන්නවා තඹ වලට ඉහිරින් පිහිටි ලෝහයක්. ඒ නිසා යකඩ තමා ද්‍රාවණගත වෙන්නේ, අයන බවට පත් වෙන්නේ. කොපර් අයන බවට පත් වෙන්නේ නැහැ. ඉතින් මේ ආකාරයටයි අර්ධ ප්‍රතික්‍රියා දෙක සිදු වෙන්නේ ඒ තහඩු දෙකේ. අපි මෙහෙම සම්පූර්ණ වශයෙන් සඳහන් කරොත් යකඩ තහඩුව මත සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව යකඩ අයන බවට පත් වෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරමින්. කොපර් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව සැලකුවොත් එහිදී කොපර් තහඩුවේ මත හයිඩ්‍රජන් සෑදීමක් සිදු වෙන්නේ. මේ ආකාරයට සම්පූර්ණ අයනික ප්‍රතික්‍රියාව අපිට දක්වන්න පුළුවන්. යකඩ ඝන වශයෙන් පැවති යකඩ සහ හයිඩ්‍රජන් අයන පැවතුණා. අවසානයේදී සෑදෙන්නේ මෙතන නිර්මාණය වෙන්නේ යකඩ අයන සෑදීමක් සහ හයිඩ්‍රජන් බුබුලු ඇතිවීමක්. එහෙමනම් සම්පූර්ණ ක්‍රියාව මේ අන්තර්ගතයි. සම්පූර්ණ අයනික ප්‍රතික්‍රියාවට අර්ධ ප්‍රතික්‍රියා දෙක එකතු කරාම ලබා ගන්න පුළුවන්. ඉතින් ඔබ දන්නවා යකඩ තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව එහිදී සිදු වෙන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක්. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම අපි
ඔක්සිකරණය වීමක් විදිහට සලකනවා. එහෙමනම් යකඩ තහඩුව මත සිදුවෙන්නේ ඔක්සිකරණයක්. යකඩ තහඩුව මත සිදුවන්නේ ඔක්සිකරණයක්. එතකොට බලන්න කොපර් තහඩුව මත සිදුවන ප්‍රතික්‍රියාව. කොපර් තහඩුව මත සිදුවන ක්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් සිදු වෙනවා හයිඩ්‍රජන් අයන පැමිණිලා. ඒ කියන්නේ ඔක්සිහරණයක් සිදු වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම අපි කියන්නේ ඔක්සිහරණයක් කියලා. ඉතින් එහෙමනම් කොපර් තහඩුව මත සිදුවෙන්නේ ඔක්සිහරණය. එතකොට යකඩ තහඩුව අතර සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණයක් කියලා අපි කියනවා. ඒ ඔක්සිකරණී සිදුවන අග්‍රය අපි හඳුන්වනවා ඇනෝඩය කියලා. ඔබට මතක ඇති අපි වෝල්ටාගේ සරල කෝෂයේ පිළිබඳව සාකච්ඡා කරද්දිත් ඔබට කිව්වා ඔක්සිකරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩයට අපි ඇනෝඩය කියනවා කියලා. එහෙමනම් මෙහි ඇනෝඩය වෙන්නේ යකඩ තහඩුව. එතකොට ඔක්සිකරණය වෙන්නේ ඇනෝඩේ. ඇනෝඩේ සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔබ දන්නවා දැන්. එහෙමනම් යකඩ තහඩුව මත සිදුවන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව කියන එක දැන් ඔබට පැහැදිලි. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ක්‍රියාව. ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව. යකඩ තහඩුව මතයි සිදුවන්නේ. මේ අවස්ථාවේදී පිටවෙන ඒ ඉලෙක්ට්‍රෝන යකඩ තහඩුව මත රැස් වෙනවානේ. මේ විදිහේ ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයක් මේ අයන යකඩ අයන සෑදීමේදී නිපදන ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයක් යකඩ තහඩුවේ රැස් වෙනවා. ඉතින් යකඩ තහඩුවේ රැස් වෙන ඉලෙක්ට්‍රෝන නිසා ඒ තහඩුවට ඍණාරෝපණයක් ලැබෙනවා. එවනම් යකඩ තහඩුව අපි කෝෂයේ ඍණාග්‍රයේ විදිහට සලකනවා. මොකද යකඩ තහඩුවේ තමයි ඉලෙක්ට්‍රෝන රැස් වෙන්නේ. එතකොට කොපර් තහඩුව පිළිබඳව බලන්න. කොපර් තහඩුවේ සිදුවෙන්නේ හයිඩ්‍රජන් බුබුළු සෑදීමක්. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියාව. හෙවත් ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඒ වගේම අපි දන්නවා ඔක්සිහරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය කියලා හඳුන්වනවා කියලා. ඔක්සිහරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය බව ඔබ දන්නවනේ. එහෙමනම් මේ යකඩ කොපර් තන් අයන් කොපර් කෝෂයේ කැතෝඩය වෙන්නේ කොපර්. අයන් කොපර් කෝෂයේ කැතෝඩය කොපර්. ඇනෝඩය යකඩ. එතකොට ඔක්සිහරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩයේ කැතෝඩය කිව්වා. ඒ කියන්නේ කොපර් තමයි කැතෝඩය වෙන්නේ. කැතෝඩය අසල සිදුවන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව. ඔබට පැහැදිලි ඔක්සිහරණය වීමේ අර්ධ ප්‍රතික්‍රියාව. එතකොට අපි මෙහෙම ප්‍රකාශයකුත් කරන්න පුළුවන් අපිට. කොපර් තහඩුව මත සිදුවන්නේ ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාවයි. ඒ කොපර් තහඩුව මත සිදුවන ක්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම සිද්ධ වෙනවා. ඔක්සිහරණය සිද්ධ වෙනවා. එන ඔක්සිහරණ අර්ධ ප්‍රතික්‍රියාව සිදු වෙන්නේ කොපර් තහඩුව මත. ඔව් දැන් බලන්න කොපර් තහඩුව යකඩ තහඩුවට සාපේක්ෂව ධන ආරෝපණයක් දරනවා. මේට හේතු වෙන්නේ ඔබ දන්නවා සිංක් යකඩ තහඩුවේ ඔබ දැක්කා ඉලෙක්ට්‍රෝන රැස්වීමක් සිදු වෙනවා. මොකද යකඩ පරමාණු ද්‍රාවණගත වෙනවා. යකඩ පරමාණු ද්‍රාවණගත වෙනකොට යකඩ අයන සෑදෙනකොට එහිදී ඉවත් වෙන ඉලෙක්ට්‍රෝන යකඩ තහඩුව මත රැස් වෙනවා. ඉතින් ඒ නිසා යකඩ තහඩුවට ඍණාරෝපණයක් ලැබෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපණයක් දරන නිසා යකඩ තහඩුවට ඍණාරෝපණයක් ලැබෙනවා. ඉතින් ඒ විදිහට බැලුවම කොපර් තහඩුව යකඩ තහඩුවට සාපේක්ෂව ධන ආරෝපණයක් දරනවායි කියලා අපි කියනවා. මොකද කොපර් තහඩුව යකඩ තහඩුවේ තරම් ඉලෙක්ට්‍රෝන රැස්වීමක් සිදු වෙලා නැති නිසා කොපර් තහඩුවට කියන අපි යකඩ තහඩුවට සාපේක්ෂව ධන ආරෝපණයක් දරනවායි කියලා. ඉතින් ඒ නිසා කොපර් තහඩුව අපි ධන අග්‍රේ විදියට සලකනවා. කොපර් තහඩුව මේ අයන් කොපර් කෝෂයේ ධන අග්‍රේ විදියට සලකනවා. දැන් එතකොට ඔබ දන්නවා අයන් කොපර් කෝෂයේ ඍණ අග්‍රේ වෙන්නේ යකඩ තහඩුව, ධන අග්‍රේ වෙන්නේ කොපර් තහඩුව. ඉතින් මේ ආකාරයට ඔබටත් පුළුවන් පහසුවෙන්ම සාදා ගන්න යකඩ සහ කොපර් යොදාගෙන
කෝෂයක්. ඉතින් එවැනි කෝෂ එකකින් ඔබට ලබාගත් විදුලිය ප්‍රමාණවත් නැත්නම් ඔබට කරන්න වෙන්නේ ඒ විදිහේ කෝෂ කිහිපයක් තනා ගැනීම. ඒ කෝෂ එකිනෙකට යා කර ගැනීමෙන් ඔබට විශාල ධාරාවක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එතකොට මේත් එක් විද්‍යුත් රසායනික කෝෂයක්. හොඳයි. අපි දැන් ප්‍රශ්නයකට යමු. නිවැරදි ප්‍රකාශය තෝරන්න. විද්‍යුත් රසායනික කෝෂයක ධනාග්‍රයේ ඔක්සිකරණය සිදුවේ. විද්‍යුත් රසායනික කෝෂයක ධනාග්‍රයේ ඔක්සිකරණය සිදුවේ. විද්‍යුත් රසායනික කෝෂයක ධනාග්‍රය ඇනෝඩයයි. විද්‍යුත් රසායනික කෝෂයක වඩා සක්‍රිය ලෝහය ඇනෝඩයයි. විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය විකාදනයට ලක්වේ. හොඳයි, මේ ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තමයි ඔබට තෝරන්න තියෙන්නේ. ඔබ අද මේ වෙනකොට දන්නවා කෝෂ දෙකක් පිළිබඳව. වෝල්ටාගේ සරල කෝෂය ගැන කතා කළා. ඒ වගේම තවත් අපි විසින් නිර්මාණය කරන තවත් කෝෂයක් පිළිබඳව සාකච්ඡා කරා. දැන් ඒ අනුව ඔබට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ කෝෂවල ධනාග්‍රේ මොකද වෙන්නේ කියලා. ධනාග්‍රේ සිදුවන්නේ ඔක්සිකරණයක්ද? ධනාග්‍රේ සිදුවන්නේ ඉලෙක්ට්‍රෝන පිටකිරීමක්ද? ඔව්. එහෙනම් එය වැරදි ප්‍රකාශයක්. රසායනික කෝෂයක ධනාග්‍රය ඇනෝඩයයි. කෝෂයේ ධනාග්‍රය ඇනෝඩයද? ධනාග්‍රය කැතෝඩය බව ඔබ දන්නවා. රසායනික කෝෂයක සක්‍රිය ලෝහය ඇනෝඩය වේ. සක්‍රිය ලෝහය ඔබ දන්නවා සක්‍රිය ලෝහය තමයි ඉලෙක්ට්‍රෝන පිට කරලා දිය වෙන්නේ, ද්‍රාවණගත වෙන්නේ. වඩා සක්‍රිය ලෝහය ඇනෝඩයයි. විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය විකාදනයට ලක්වේ. ඔව්, දැන් ඔබට ඔබ අද ඉගෙනගත් කරුණු අනුව තීරණයකට එළඹෙන්න පුළුවන්. බලන්න ඔබේ තීරණය නිවැරදිද කියලා. විද්‍යුත් රසායනික කෝෂයක වඩා සක්‍රිය ලෝහය ඇනෝඩය බවට පත් වෙන්නේ. වඩා සක්‍රිය ලෝහය තමයි දිය වෙන්නේ, ඔබ දන්නවා, ද්‍රාවණගත වෙන්නේ. ඒ වඩා සක්‍රිය ලෝහය තමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියන්නේ ඔක්සිකරණය සිදු වෙනවා. ඔක්සිකරණය වෙන සිදුවන තැන අපි ඇනෝඩය කියලා හඳුන්වනවා. ඔක්සිකරණය සිදුවන ස්ථානය ඇනෝඩය විදියට අපි සලකනවා. ඒ නිසා ඔබට මේ පිළිතුරට යන්න පුළුවන්. හොඳයි, දැන් අපි තවත් කෝෂයක් අපිට නිර්මාණය කරගත හැකි තවත් කෝෂයක් පිළිබඳවයි මේ කතා කරන්න යන්නේ. මෙහි ක්‍රියාවත් අවබෝධ කරගත්තොත් ඔබට ඕනෙම ලෝහ දෙකක් යොදාගෙන සකස් කරගන්න කෝෂයක ක්‍රියාව පහදා දීමේ හැකියාව ලැබෙනවා. ඔබ මේ වෙනකොට කෝෂ දෙකක් පිළිබඳව අධ්‍යයනය කරා. මේ කෝෂය පිළිබඳවත් ඔබ නිවැරදිව අධ්‍යයනය කළොත් ඔබට පුළුවන් වෙනවා ඕනෑම ලෝහ දෙකක් යොදා ගනිමින් සාධන කෝෂයක ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒ ක්‍රියා කරන ආකාරය නොදක එහෙම නැත්නම් ඒ ක්‍රියාකාරකමේ නොයේදී වත් එහිදී සිදුවන දේ පැහැදිලි කරලා දෙන්න. බලන්නේ හැකියාව ඔබට මේ කෝෂය පිළිබඳවත් අධ්‍යයනය කරමින් පස්සේ ලබා ගත හැකි වෙනවා. හොඳයි. මේ තියෙන්නේ සිංක් සහ අයන් කෝෂයක්. ඒ කියන්නේ සිංක් තහඩුවක් සහ යකඩ තහඩුවක් යෙදූ කෝෂයක්. සිංක් තහඩුවක් සහ යකඩ තහඩුවක් යෙදූ කෝෂයක් සල්ෆියුරික් අම්ලය, තනුක සල්ෆියුරික් අම්ලය ද්‍රාවණයකට තමයි මේවා යොදලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනේ සිංක් සහ අයන් කියන ලෝහ දෙක අතරින් වඩා සක්‍රිය ලෝහය කුමක්ද කියන එක. එහෙමනම් සක්‍රියතා ශ්‍රේණිය පිළිබඳ අවබෝධය දැන් ඔබට යොදන්න වෙනවා. වඩා සක්‍රිය ලෝහය සිංක්ද යකඩද? ඔව්, ඔබ දන්නවා සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් තියෙන්නේ සිංක් ලෝහය බව. එහෙමනම් දියවීමට ලක් වෙන්නේ නැත්නම් මේ සල්ෆියුරික් අම්ලයේ සමග ප්‍රතික්‍රියාවට ලක් වෙන්නේ වඩා සක්‍රිය ලෝහය. සිංක් ලෝහය තමයි ද්‍රාවණගත වෙන්නේ, දිය වෙන්නේ.
බලන්න සිංක් ලෝහයේ ද්‍රාවණගත වීමේදී සිදුවන ක්‍රියාව. සිංක් පරමාණු සිංක් අයන බවට පත්වෙන අතර ඉලෙක්ට්‍රෝන දෙකක් අවසාන කවචයේ වූ ඉලෙක්ට්‍රෝන දෙක සිංක් තහඩුව මත තබා යනවා. සිංක් තහඩුව මත ඉලෙක්ට්‍රෝන දෙක තබා යනවා සිංක් අයන. ඒ වගේම ඒ ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථයේ තුලින් ගමන් කරලා යකඩ තහඩුවට එනවා. එතකොට යකඩ තහඩුව දෙසට ඇදී එන හයිඩ්‍රජන් අයන ධනාරෝපිත අයන මේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් පරමාණු බවට පත් වෙනවා. ඒ හයිඩ්‍රජන් පරමාණු වලින් හයිඩ්‍රජන් අණු නිපද වෙලා වායු බුබුලු හට ගන්න ආකාරය අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඇත්තෙන්ම දැන් අපි මේ විස්තර කිරීම කරේ මේ ක්‍රියාකාරකම සිදු නොකර. ඉතින් මෙවැනි ක්‍රියාකාරකමක යෙදෙන්නේ නැතුව දැන් ඔබට පුළුවන් වෙන්න ඕනේ සක්‍රීයතා ශ්‍රේණිය පිළිබඳව තියෙන අවබෝධය තුලින් මේ කෝෂයේ ක්‍රියාව විස්තර කරලා දෙන්න. ඕනෑම කෝෂයක ක්‍රියාව විස්තර කරන්න. හොඳයි, දැන් මෙහි ඇතිවන ක්‍රියාව අපි තවදුරටත් සලකා බලමු. සිංක් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව. සිංක් දියවීමේ ක්‍රියාව බව ඔබ දන්නවා. එහෙමනම් සිංක් ද්‍රාවණගත වීමේදී අයන වෙලා යද්දී ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙනවා. ඔන්න අර්ධ ප්‍රතික්‍රියාව සිංක් තහඩුව මත. යකඩ තහඩුව මත අර්ධ ප්‍රතික්‍රියාව. යකඩ තහඩුව මත ඔබ දන්නවා හයිඩ්‍රජන් බුබුලු සෑදීම උනේ. හයිඩ්‍රජන් අයන ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායු බුබුලු බවට පත්වීම. මේ ප්‍රතික්‍රියා දෙක එකතු කරන්න එතකොට ඔබට ලැබෙන්නේ සම්පූර්ණ අයනික ප්‍රතික්‍රියාව. සම්පූර්ණ අයනික ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියා දෙකේ වම් පසට එකතු කරන්න, දකුණු පස හැරිදේ දකුණු පස හැරිදේට එකතු කරන්න. එවිට ඔබට ලැබෙනවා සම්පූර්ණ අයනික ප්‍රතික්‍රියාව. හොඳයි. නැවතත් අපි හලකුවොත් සිංක් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් සිදු වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් වීමක් සිදු වෙන පරමාණුවෙන්. එහෙමනම් ඔක්සිකරණය වීමක් තමයි එතන සිදුවන්නේ. ඔක්සිකරණය වීම. සිංක් තහඩුව මත ඔක්සිකරණය තමයි සිදුවන්නේ. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම. යකඩ තහඩුව මතදී හයිඩ්‍රජන් අයන ඇවිත් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියාව සිදු කරනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියාව අපි ඔක්සිහරණය කියලා කියනවා. එහෙනම් යකඩ තහඩුව මත සිදුවන්නේ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. සිංක් තහඩුව අසල සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව ඔක්සිකරණයක්. මේ ඔක්සිකරණයේ සිදුවන ඉලෙක්ට්‍රෝඩය අපි ඇනෝඩය කියලා කියනවා. ඔක්සිකරණයේ සිදුවන තහඩුවට අපි කියන නම තමයි ඇනෝඩය. එමනම් සිංක් තහඩුව ඔක්සිකරණය වෙන ස්ථානය. එතකොට ඒ ඔක්සිකරණය වෙන තහඩුව ඇනෝඩය කියලා අපි හඳුන්වනවා. එතකොට ඇනෝඩය අසල සිදුවන ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාව අපි අනෙක් අතට මෙන්න මේ විදිහට කියනවා. සිංක් තහඩුව මත සිදුවන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි. එතකොට ඔක්සිකරණයේ සිදුවන අර්ධ ප්‍රතික්‍රියාව සිදුවන්නේ කොහෙද? සිංක් තහඩුව මත. එනිසා අපි කියනවා සිංක් තහඩුව මත සිදුවන්නේ ඔක්සිකරණ අර්ධ ප්‍රතික්‍රියාවයි. ඒ වගේම මේ අවස්ථාවේදී සිංක් පරමාණු වලින් ඒ ඉවත් වන ඉලෙක්ට්‍රෝන තහඩුව මත රැස් වෙනවා. සිංක් තහඩුව මතම රැස් වෙනවා මේ ඉලෙක්ට්‍රෝන විශාල ප්‍රමාණයක්. ඉලෙක්ට්‍රෝන වල තියෙන ඍණාරෝපණයක් බව ඔබ දන්නවා. ඒ නිසා සිංක් තහඩුවම ඍණ ලෙස ආරෝපණය වෙනවා. සිංක් තහඩුවම ඍණ ලෙස ආරෝපණය වෙනවා. ඒ නිසා අපි කියනවා සිංක් තහඩුවට කෝෂයේ ඍණ අග්‍රය කියලා. ඉතින් ඔබටත් පුළුවන් මේ විදිහට ඔබ සාධන ඕනෑම කෝෂයක ඍණ අග්‍රය කුමක්ද කියලා නිගමනය කරන්න. මොකද අපි දැන් ප්‍රශ්නයකට යොමු වෙමු. පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. විද්‍යුත් රසායනික කෝෂයක බාහිර පරිපථය තුලින් සම්මත ධාරාව ගලා යන්නේ ඇනෝඩයේ සිට කැතෝඩයටයි.
විද්‍යුත් රසායනික කෝෂයක ධනාග්‍රය වන්නේ වඩාත් සක්‍රිය ලෝහයයි. විද්‍යුත් රසායනික කෝෂයක බාහිර පරිපථය තුලින් සම්මත ධාරාව ගලා යන්නේ ඇනෝඩයේ සිට කැතෝඩයටයි. විද්‍යුත් රසායනික කෝෂයක කැතෝඩය විකාදනයට ලක්වේ. මේ පිළිතුරු වලින් නිවැරදි පිළිතුර ඔබ තෝරා ගන්න ඕනේ. විද්‍යුත් රසායනික කෝෂයක බාහිර පරිපථය තුලින් සම්මත ධාරාව ගලා යන්නේ ඇනෝඩයේ සිට කැතෝඩයේ දෙසටයි. ඔබ දන්නවා ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට සම්මත ධාරාව ගමන් කරනවා කියලා අපේ සම්මතයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට තමයි සම්මත ධාරාව ගලා යනවා කියලා අපි කියන්නේ. එතකොට ඔබට දැන් පිළිතුර තෝරා ගැනීමේ අවස්ථාව. ඔබේ පිළිතුර විය යුත්තේ විද්‍යුත් රසායනික කෝෂයක බාහිර පරිපථය තුලින් ඉලෙක්ට්‍රෝන ගලා යන්නේ ඇනෝඩයේ සිට කැතෝඩයටයි කියලා. හොඳයි අපි අද සාකච්ඡා කළේ විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව. ඔබට මම හිතනවා මේ වෙන විට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබිලා ඇති. සක්‍රියතා ශ්‍රේණියේ ඉහළින් ඇති ලෝහය අපි ඇනෝඩය බවට පත්වන බව දැක්කා. ඒ කියන්නේ දිය වෙන ලෝහය, ද්‍රාවණගත වන ලෝහය. සක්‍රියතා ශ්‍රේණියේ පහළින් ඇති ලෝහය කැතෝඩය බවට පත්වන බවත් අපි දැක්කා. ඊළඟට ඇනෝඩය අසල සිදුවන්නේ ඔක්සිකරණයක්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමක්. කැතෝඩය අසල සිදුවන්නේ ඔක්සිහරණයක්, හෙවත් ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඇනෝඩය කෝෂයේ ඍණාග්‍රය බවට පත් වෙනවා. ඔබ දන්නවා ඇනෝඩයේ ඉලෙක්ට්‍රෝන රැස් වෙනවා. කැතෝඩය ධන අග්‍රය බවට පත් වෙනවා. ඒ වගේම බාහිර පරිපථය ඔස්සේ ඇනෝඩයේ සිට කැතෝඩයට තමයි ඉලෙක්ට්‍රෝන ධාරාව ගලා යන්නේ. ඇනෝඩයේ සිට කැතෝඩයටයි ඉලෙක්ට්‍රෝන ධාරාව ගලා යන්නේ. එහෙමනම් සම්මත ධාරාව ගලා යන්නේ කැතෝඩයේ සිට ඇනෝඩයට. බාහිර පරිපථය ඔස්සේ සම්මත ධාරාව ගලා යන්නේ කැතෝඩයේ සිට ඇනෝඩයට කියන බවත් ඔබ මේ වෙන විට අවබෝධ කරගෙන තියෙන්නේ. මම හිතනවා ඔබට මේ වෙන විට හොඳ අවබෝධයක් ලැබිලා ඇති විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව. විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව අපි සාකච්ඡා කළ අවසන් වැඩසටහනයි මේ. නැවත මෙවැනි වැඩසටහනකින් ඔබ හමු වීම බලාපොරොත්තු වෙමින් දැන් ඔබෙන් සමුගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබට ආයුබෝවන්.